නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, මුන්දලමේ පදිංචි පින්වත් අමරාංගනී දසනායක දියණිය සහ දරුමුණුපුරන් සියලු දෙනා විසින් අද මේ ධම්මෝසද සද්ධර්ම දේශනාවට අනුග්‍රහය දරන්නේ මීට වසර 22කට පෙර මිය ගිය මුදලක් කුලියේ ඖෂධ හාමි දසනායක පියාණන්ට පින්පෙත් අනුමෝදනා කිරීම මූලික අරමුණ කරගෙන පින්වතුනි, ධම්මෝසද සද්ධර්ම දේශනාව මාලාව දැන් බොහෝ කාලයක සිට සුපින්නතුල්ලා නිරන්තරයෙන් මේ දේශනාව ශ්‍රවණය කරා නම් මේ දේශනා මාලාව තුළ මාස ගණනාවක් තිස්සේ ඔබට බොහෝ ධර්ම කාරණා ශ්‍රවණය කරන්නට ඉගෙන ගන්නට වාසනාව ලැබුණා. අද මේ සිද්ධ කෙරෙන්නේ ධම්මෝසද සද්ධර්ම දේශනා මාලාවේ අවසාන වැඩසටහන. ඒ ඉගෙනගත්ත ධර්ම කාරණා සියල්ලට උපකාරී වෙන උතුම් දේශනාවක් අද අප ඔබට කියා දෙන්නේ. ඒ කාලේ අපගේ භාග්‍යවත් තරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ වාලිකා නුවර අසල වාලිකා කියලා පර්වතයක් තිබුණා. ඕන් ඔය පර්වතය තමයි වැඩ සිටියේ. තේනකෝපන සමයේන ආයස්මා මේඝිහු භගවතු උපට්ඨාකෝ හෝති. ඔය කාලේ භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කළේ මේඝිය කියන උපස්ථායක ස්වාමින් වහන්සේ. අතකෝ ආයස්මා මේඝිහු යේන භගවා තේන උපසංකමි. එදා මේඝිය ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණිලා භාග්‍යතුන් වහන්සේට මේ විදිහට භාග්‍යතුන් වහන්සේගෙන් අවසර ගත්තා. ස්වාමීනි, මම ජන්තු කියන ගමට පිණ්ඩපාතේ වඩිනවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ නිහඬව ඒ මේඝිය ස්වාමින් වහන්සේගේ ගමනට අවසර දුන්නා. එතකොට මේඝිය තෙරුන් වහන්සේ ජන්තු ගමේ උදෑසන කාලේ පිණ්ඩපාතේ වැඩලා පිණ්ඩපාතෙන් පස්සේ යේන කිමිකාලාය නදියා තීරේ තීනුප සංකමි. කිමිකාලා කියන නදී තීරයට ගියා විවේකයේ පිණිස. ওই කිමිකාලා නදී තීරේ උන්වහන්සේ විවේකයෙන් එහෙ මෙහෙ සක්මන් කරමින් ඉද්දී උන්වහන්සේට දැක ගන්න ලැබුණා බොහෝම ප්‍රසාදනීය අඹ වනයක්. ඒ අඹ වනේ දකින්නකොට උන්වහන්සේට හිතක් උපන්නා, ඇත්තෙම මේ අඹ වනේ හරීම ප්‍රියජනකයි, ගොඩාක් රමණීයයි. මේ වගේ තැනක කෙනෙක් වීරියෙන් භාවනා වඩන්ට කැමති නම් ඒ වීරියෙන් භාවනා වඩන කෙනාට මේක කියාපු තැන. ඒ නිසා මම භාග්‍යතුන් වහන්සේගෙන් අවසරයක් අරගෙන මේ අඹ වනේට එන්න ඕන පදන් වීරිය වඩන්ට. ගොඩාක් වෙලාවට කෙනෙකුට එහෙම හිතෙනවා.
අපිට මේ බණ භාවනා කරන්න ගත්තාම අපි ඒ වාඩි වෙන තැන අපි වාසය කරන තැන ගොඩාක් ඒකට උපකාර වෙනවා කියලා අපිට හිතෙනවා. දැන් මේගේ ස්වාමීන් වහන්සේට අර ලස්සන කැලේ දකින්නකොට හිතුණා එතන මට හරියයි කියලා. නමුත් හැබෑවටම කෙනෙකුගේ ජීවිතේ දියුණු කරගන්න උදව් වෙන්නේ මොකක්ද? අන්න ඒක අද දැනගන්න පුළුවන් මේ දේශනාවෙන්. භාග්‍යතුන් වහන්සේ ළඟට මේගේ ස්වාමීන් වහන්සේ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා මේ කාරණේ. අනේ ස්වාමීනි අද පිණ්ඩපාතෙන් පස්සේ මං කිමිකාලා නදී තීරයේ සක්මන් කරමින් ඉඳි මං දැක්කා හරි ලස්සන අඹ වනයක්. ස්වාමිනී අඹ වනේ හරි ප්‍රසාදනීයයි, හරි රමණීයයි. මම ආසයි ස්වාමීනී ඒ වනයේට ගිහිල්ලා පදන් මෙර වඩන්ට භාවනා කරන්නට. ඇත්තෙම ස්වාමීනී මට ඔබ වහන්සේ අවසර දෙනවා නම් මම මේ අඹ වනයේට වඩිනවා කිව්වා. භාග්‍යතුන් වහන්සේ වදාලා ආගමේහි තවාව මේ ගිය ඒකකම්හා යාව අඤ්ඤෝ කෝචි බික්ඛු ආගච්ඡති. පින්වම් මේ ගිය ඔබ පොඩ්ඩක් ඉවසන්ට. තථාගතයන් වහන්සේ තනියම නිසා තව කවුරු හරි භික්ෂුවක් එනකම් ඔබ ඉන්න කිව්වා. එතකොට බලන්න මේ ගිය ස්වාමීන් වහන්සේ කියපු කතාව. භගවතෝ බන්තේ නත්ති කිංචි උත්තරීකරණීයං නත්ති කතස්සවා පතිචයෝ. ස්වාමීනි බුදුරජාන් වහන්සේට නම් මේ නිවන් මගේ තවදුරටත් කළ යුතු දෙයක් නැහැ. කරගත්තු දේ තුල අය අලුතෙන් කරනවා කියලා හේකුත් එහෙම නැහැ. අනේ ස්වාමීනි වුණාට මට තව කොච්චර දේවල් මේ නිවන් මගේ කරගන්න තියෙනවද? තව කොච්චර ගුණදහම් රැස් කරගන්න තියෙනවද? අනේ ස්වාමීනි නිසා තථාගතයන් වහන්සේ අවසර දෙනවා නම් මං ඒ අඹ වනයේට වඩින්නම් කිව්වා. එතකොට භාග්‍යතුන් වහන්සේ දෙවනි වතාවෙත් ප්‍රතික්ෂේප කළා. තුන්වෙනි වතාවෙත් මේගේ ස්වාමීන් වහන්සේ අර විදිහටම කියනකොට භාග්‍යතුන් වහන්සේ වදාලා ඉතින් මේ ගිය පදානන්තිකෝ මේ ගිය වදමානෝ කිංති වදෙයාම. ඉතින් මේ ගිය ඔබ වීරිය වඩන්ට ඕනම කියලා ඔහොම කියනවා නම් ඉතින් මං මොනවා කියන්නද? යසදානිතුං මේ ගිය කාලම් මඤ්ඤසිති. මේ ගිය ඉතින් ඔබ කැමති දෙයක් දැන් කරගන්න කාලේ කිව්වා. එතකොට මේ ගිය ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ දෙවතාවන්ම ප්‍රතික්ෂේප කොට අවසානයේ අවසර ලබා දුන් ඒ අවසරය අරගෙන ඔන්න පිටත් වෙලා ගියා. ගියේ අර ලස්සන රමණීය අඹ වනයේට. අඹ වනයේ ඇතුළටම ගිහිල්ලා දවල් කාලේ ගත කරන්නට හිතලා එක්තරා රුක් සෙවණක උන්වහන්සේ වාඩි වුණා. ඒ වාඩි වෙලා ටික වෙලාවක් යනකොට මේ ගිය ස්වාමීන් වහන්සේට පුදුමාකාර විදිහට කාම සිතුවිලි, ව්‍යාපාද සිතුවිලි, හිංසා සිතුවිලි, නොඑක ආකාර පාපී අකුසල සිතුවිලිම ගලාගෙන එන්න පටන් ගත්තා. එතකොට මේ ගිය ස්වාමීන් වහන්සේට හිතෙනවා ආචාර්යයන් වත බොහෝ අභූතං වත බොහෝ හප්පේ මේක හරි අසිරිමත් එකක් නොවේ. මේක මහා පුදුමයක් නෙවෙයි. මම පැවිද්දෙක් විදිහට ගිහි ජීවිතය අත්හැරලා දාලා යම් දවසක සිවුරු පොරව ගත්තද මේ වෙනකල් මෙච්චර නරක හිතුවිලි මෙච්චර පාපී හිතුවිලි මට කවදාවත් හිතිලා නැහැ. ඒ වුණාට මේ රමණීය අඹ වනයේට ආවට පස්සේ මේ මොනවද මට මේ හිතෙන්නේ? කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක, මේ විතර්කයන්ගෙන් මගේ හිත කැළඹෙනව නෙවෙයි. එතකොට මේ ගිය සෙරුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේවම හොයාගෙන ගියා. තමන් ගත්ත තීරණේ තමන්ගේ තරිතීරණයට වැඩ කරන්න ගිහිල්ලා වැඩේ වැරදිච්ච ගමන් හැබැයි මේ ගිය ස්වාමීන් වහන්සේ ආයේ හොයාගෙන ගියේ ශාස්ත්‍රුන් වහන්සේව. බුදුරජාන් වහන්සේ ළඟට ගිහින් කියනවා අනේ ස්වාමීනි මං මේ අඹ වනයේට ගියේ භාවනා කරන්න හිතාගෙන. නමුත් මං මගේ පැවිදි ජීවිතේටම මට ඇතිවෙච්චි නැති මහා නරක හිතුවිලි මගේ හිතට ගලන්න පටන් ගත්තනේ. භාග්‍යතුන් වහන්සේ වදාලා අපරිපක්කාය මේ ගිය චේතෝ විමුක්තිය පංච ධම්මා පරිපාකාය සංවත්තಂತಿ. පින්වත් මේ ගිය නොමේරු සිත මේරීම පිණිස කරුණු පහක් උපකාර වෙනවා.
ඕන හොඳට මේ කාරණේ හිතට ගන්නට. මේ ධර්ම කාරණා බොහෝ කොට අපි ඇසුවත් ධර්මයන් අපි බොහෝ කොට ගැඹුරින් ඉගෙන ගත්තත් ඒ ඉගෙන ගන්න ධර්මයේ අපි පුරුදු කරන්නට ආසා වුණත් මේ හිත මේරීම පිණිස ධර්මය අවබෝධ කරන්නට සුදුසු විදියට හිත මේරීම පිණිස උපකාරී වෙන කරුණු ජීවිතයට එකතු කරගන්න නැතුව අපිට කවදාවත් අපේ හිත දියුණු කරගන්න ලැබෙන්නේ නැහැ. අපේ ජීවිතේ ධර්ම අවබෝධය කරා අරගෙන යන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ වදාලා මේ ගිය නොමේරු හිත මේරන්ට නොමේරු හිතේ මේරීම පිණිස කාරණා පහක් උපකාරයි. මොනවද ඒ පහ? ඉද මේ ගිය බික්කු කල්යාණ මිත්තෝ හෝති කල්යාණ සහායෝ කල්යාණ සම්පවංකෝ. මේ ගිය මෙහි භික්ෂුව කල්යාණ මිත්‍රයන් ඇති කෙනෙක් බවට පත් වෙනවා. කල්යාණ යහළුවන් ඇති කල්යාණ මිත්‍රයන්ගේ ඇසුරට වැටුණු කෙනෙක් වෙනවා. ඕක තමයි මේ ගිය නොමේරු සිත මෝරන්ට උපකාර කරන පළවෙනි කාරණේ. නොමේරු සිත මෝරන්ට උදව් කරන මුල්ම කාරණේ කල්යාණ මිත්‍රයා. කල්යාණ යහළුවා. කල්යාණ මිත්‍රයාගේ ඇසුර. පුනච පරම් මේ ගිය භික්ඛු සීලවා හෝති. දෙවැනි කාරණේ තමයි භික්ෂු මේ ගිය භික්ෂුවගේ තියෙන සීලය. පාතිමොක්ඛ සංවර සංවුතෝ විහෙරති ආචාර ගෝචර සම්පන්නෝ. ඔහු ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් යුක්තව බොහෝම යහපත් ඇවතුම් පැවතිම් වලින් යුක්ත වෙන්න ඕන. අනුමත්තේසු වජ්ජේසු භය දස්සාවි. අනුමාත්‍ර වූ වරදේ පවත් භය දෙක සමාදාය සික්කති සික්ඛාපදේසු සමාදන් වෙච්ච ශික්ෂාපදවල හික්මෙන්ට ඕන. මේ ගිය නොමේරු සිත මෝරන්ට උදව් කරන දෙවැනි කාරණාව මෙයයි. පුනච පරම් මේ ගිය භික්ඛු යායන් කතා අபிසල්ලේකිකා. මේ ගිය ඊළඟට භික්ෂුවට අහන්න ලැබෙන්න ඕන කියනවා මෙන්න මේ જાතියේ කතා මොනවද? ඒ කතාවල ස්වභාවය අபிසල්ලේකිකා චේතෝ විවරණ සප්පයා. ඒ කතාවන් මෙන්න මෙහෙම කියනවා. ඒ කතාවලින් කෙලෙස් තුනී කරලා දානවා. සමත විදර්ශනාවට උපකාරී වෙනවා. අවබෝධයෙන් යුක්තව කලකිරීම පිණිසත් විරාගයේ පිණිසත් නොයල්ම පිණිසත් සංසිඳීම පිණිසත් අවබෝධයේ පිණිසත් හේතු වෙනවා. අන්න ඒ කතා අහන්න ලැබෙන්න ඕන. මොනවද ඒ කතා? අප්පිච්ච කතා. අල්පේච්ච ජීවිතය ගැන අහන්න ලැබෙන්න ඕන. සන්තුට්ඨී කතා. ලද දෙයින් සතුටු වීම ගැන අහන්න ලැබෙන්න ඕන. පවිවේක කතා. හුදකලාවේ ගුණදහම් දියුණු කිරීම ගැන ධර්මයේ වැඩිම ගැන අහන්න ලැබෙන්න ඕන. අසංසග්ග කතා. මේ කෙලෙස් සහගත විදිහට පිරිස් සමග එකතු නොවි වාසය කිරීම ගැන අහන්න ලැබෙන්න ඕන. විරියාරම්භ කතා. හැමතිස්සෙම වීරිය ආරම්භ කරලා ඉඳීම ගැන අහන්න ලැබෙන්න ඕන. සීල කතා. සීලය ගැන අහන්න ලැබෙන්න ඕන. සමාධි කතා. සමාධිය ගැන අහන්න ලැබෙන්න ඕන. පඤ්ඤා කතා. ප්‍රඥාව ගැන අහන්න ලැබෙන්න ඕන. විමුක්ති කතා. විමුක්තිය ගැන අහන්න ලැබෙන්න ඕන. විමුක්ති ඥාන දර්ශන කතා. විමුක්ති ඥාන දර්ශනය ගැන අහන්න ලැබෙන්න ඕන. මේ මෙවැනි අවබෝධයට හේතු වෙන කතාවන් කෙනෙකුට පහසුවෙන් අහන්න ලැබෙනවා නම් නිකාමලාභී පහසුවෙන් අහන්න ලැබෙනවා නම් අකිච්චලාභී නිතර අහන්න ලැබෙනවා නම් අකසිරලාභී බොහෝ කොට අහන්න ලැබෙනවා නම් මේ ගිය මේ නොමේරු සිත මෝරන්ට හේතු වෙන තුන්වෙනි උපකාරක කාරණාවයි. අපේ හිත ධර්මය අවබෝධ කරන්ට මෝරණ එකක් බවට පත්වෙන්ට නම් හරියට පලදරන්ට නම් ගහක්. ඒ ගහ පලදැරීම පිණිස ගහට දෙන්න ඕන යම් පෝෂණයක් යම් ඉරේලියක් යම් වතුර ප්‍රමාණයක් එහෙම තියෙනවා. ආන්නේ වගේ
කෙනෙකුගේ ජීවිතේ අවබෝධයට සුදුසු විදිහට එයාගේ හිත මෝරන්න නම් මේ දේවල් ලැබෙන්න ඕන. හතරවෙනි එක මොකද්ද? පුනච පරම් මේගිය බික්කු ආරද්ධ විරියෝ විහෙරති. මේගිය මෙහිලා භික්ෂුව වීරිය පටන්ගෙන ඉන්නවා. අකුසලානං ධම්මානං පහනාය. ඒ වීරිය මොකක් පිණිස තියෙන එකක්ද? අකුසල් ප්‍රහාණය පිණිස. කුසලානං ධම්මානං උපසම්පදාය. කුසල් උපදවීම පිණිස. තාමවා ඒ වීරිය බොහොම දැඩි එකක්. දල්හ පරක්කම දැඩි පරාක්‍රමකින් යුක්ත එකක්. අනික්කිත දුරෝ කුසලේසු ධර්මේසු. කුසල ධර්මයන් සාක්ෂාත් කරන තුරු අත්හරින්නේ නැති එකක්. මේ ගිය ඕන් ඔය විදිහේ වීරියක් තියෙනවා නම් කෙනෙකුට ඒක තමයි නොමේරු සිත මෝරන්ට උපකාර කරන හතරවෙනි උපකාරකංගය. පුනච පරම් මේ ගිය බික්කු පඤ්ඤවා හෝති. ඊළඟට මේ ගිය භික්ෂුව ප්‍රඥාවන්තයෙක් වෙනවා. උදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ. ඔහු ප්‍රඥාවෙන් යුක්ත වෙනවා. උදයත්ත ගාමිනී පඤ්ඤාව. ඒ කියලා කියන්නේ ජීවිතේ හට ගැනීමත් නැසීමත් දකින ප්‍රඥාව. අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා. මනාකොට දුක්ෂය වීම පිණිස පවතින මේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය දැකීමේ ප්‍රඥාව ඔහුට තියෙනවා. මේ ගිය ඔන්න ඕක තමයි නොමේරු සිත මෝරන්ට උපකාර කරන පස්වෙනි කාරණාව. එතකොට නොමේරු සිතක් මෝරන්ට නම් ඔය කරුණු පහ ලැබෙන්න ඕන. පළවෙනි එක තමයි කල්යාණ මිත්‍රාශ්‍රය. දෙවෙනි එක සීලවන්තකම. තුන්වෙනි කරුණ දස කතාව අහන්න ලැබීම. හතරවෙනි කාරණාව හතරවෙනි එක බවට පත් වෙන්නේ හැමතිස්සෙම අකුසල් දුරු කරන්නටත් කුසල් වඩන්නටත් වීරිය ආරම්භ කරලා ඉන්න බව. පස්වෙනි කරුණ තමයි ප්‍රඥාව. අපරිපක්ඛාය මේගී චේතෝ විමුක්තිය ඉමේ පංච ධම්මා පරිපාකාය සංවත්තಂತಿ. මේ ගිය නොමේරු සිත මෝරන්ට නම් ඕන්න ඔය කාරණා පහ උපකාරයි. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ වදාලා මෙහෙම. කල්යාණ මිත්තස්සේතං මේ ගිය බික්කුණෝ පාටිකංකං. කල්යාණ සහායකස්ස කල්යාණ සම්පවංකස්ස. මේ ගිය යම් කිසි කෙනෙකුට කල්යාණ මිත්‍රයෝ ඉන්නවනම්, කල්යාණ යහළුවෝ ඉන්නවනම්, කල්යාණ සහායකයෝ ඉන්නවනම් ඒ අය කැමති වෙන්න ඕන යං සීලවා භවිස්සති පාතිමොක්ඛ සංවර සංවතෝ විහෙරිස්සති ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසු වජ්ජේසු භය දස්සාවි සමාදාය සික්කස්සති සික්ඛාපදේසු. මම සීලවන්ත වෙනවා, ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් යුක්ත වෙනවා, ඇවතුම් පැවතුම් සංවර අනුමාත්‍ර වරදේත් බය දකිමින් වාසය කරන කෙනෙක් වෙනවා කියන කාරණේ කැමති වෙන්න ඕන. කවුද? කල්යාණ මිත්‍රයා ඉන්න කෙනා. ඒ හේතුව පිංගුතුනි කල්යාණ මිත්‍රයාමයි සීලයට අනුග්‍රහ දක්වන්නේ. කල්යාණ මිත්‍රයාගේ අනුග්‍රහය තියෙන්නේ සීලය උදෙසා. සමහර වෙලාවට මේ සමාජයේ කල්යාණ මිත්‍රයා කියන වචනේ පාවිච්චි වෙන්නේ හරීම වැරදි විදිහට. සමහර වෙලාවට මේ කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ එකට පව් කරන කෙනාටත් කියනවා මේ තමයි මගේ කල්යාණ මිත්‍රයා කියලා. ඒ වඳු කෙනාට කල්යාණ මිත්‍රයා කියන්නේ. කල්යාණ මිත්‍රයාගෙන් ලැබෙන උපකාරය මෙයයි. කල්යාණ මිත්‍රයා දුස්සීල කෙනාව සීලයේ පිහිටවනවා. එකම එක කල්යාණ මිත්‍රයෙකුගේ ඇසුර කොච්චර සැප ලබා දුන්නාද කියලා ඔය අතීතයේ සිද්ධියක් වුණා. ඕක සිද්ධුනේ කාශ්‍යප බුද්ධ කාලේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ එක්තරා මේ පවුල් 700ක පිරිසක් නැවුණුණා එතර ගිහිල්ලා පදිංචි වෙලා එහි ව්‍යාපාර කරගෙන ඉන්න. මේ නැව දැන් මාස ගාණක් මුහුදේ යන එකක්. මාස ගාණක් මුහුදේ යනකොට නැවලු ඒ නෞකාවට අවශ්‍යම කෙනෙක් මේ බාබර් කෙනෙක්. මිනිසුන්ගේ
මේ කෙස් රැවුල් කපලා මිනිසුන්ව මේ පිළිවෙලක් කරන කෙනෙක් ඉන්න එපේ. ඒ නිසා ওই නෞකාවට බාබර් කෙනෙකුත් නග ගත්තා. මේ නෞකාව මහා සාගරයේ මැද හදිසියෙම අනතුරට ලක් වුණා. දැන් නැව බිඳිලා නැව ඇතුළට වතුර කාන්දු වෙනවා. දැන් නැව බේර ගන්න විදියක් නැහැ. මේ නැව ගිලෙනවා ටික ටික. නැව ගිලෙනකොට මිනිස්සු විලාප තියනවා. මේ විලාපේ මිනිස්සු කලකෝලහල කරන අතරේ අර එක්කරගෙන ආපු බාබරුන් නැහැ. එහෙම කිසිම කලබලයක් නෑ. ඔහු බොහොම පැත්තකින් වාඩි වෙලා කලබලකින් තොරව සතුටු සිතින් මරණ බයක් නැතුව ඉන්නවා. එතකොට ඔහුගේ වෙනස එතන හිටපු පුරුෂයන්ට දැක ගන්න ලැබුණා. ඒ ඇවිල්ලා ඔහුට කතා කළා. අහනවා පින්වත් පුරුෂය දැන් මේ නෞකාව ගිලෙනවා. නෞකාව ගිලිලා අපේ ජීවිත අන්තරාවට ලක් වෙනවා. අපි හැමෝම බිහිතියෙන් ඉන්නවා. ඔබ කොහොමද බයක් නැතුව ඉන්නේ? ඔබේ වෙනසට හේතුව මොකද්ද? කිව්වා පින්වතුනි මට බය වෙන්න කාරණාවක් නැහැ. ජීවිතේ මැරෙනවා කියන එක මේ ලෝකේ කාටවත් නවත්තන්න බෑ. උපන්න සත්වයා මැරෙනවාමයි. මරණයට පත් වෙන කෙනෙකුට යම් අස්වැසිල්ලක් යම් රැකවරණයක් තියෙනවා නම් ඒ අස්වැසිල්ල රැකවරණය මට තියෙනවා. හේතුව පින්වතුනි මං තෙරුවන් සරණ ගියපු කෙනෙක්. මං බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා තෙරුවන් සරණ ගියා. ඊළඟට මං දුස්සීලෙක් නෙවෙයි මං සීලවන්තයෙක්. මං ප්‍රාණඝාතයේ සොරකම වැරදි කාමසේවනය බොරු කීම මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම කියන මේ දුෂ්චරිතයන්ගෙන් වැළකුණා. ඊළඟට මේ නැවට ගොඩ වෙන්න කලින් මම මහා සංඝයාට දානයකුත් පූජා කළා. ඒ නිසා මට ඒවා සිහි කරනකොට මරණ බයක් නැහැ කිව්වා. එතකොට මිනිස්සු ඒ පුරුෂයාගෙන් ඉල්ලා හිටියා අනේ පින්වත අපිත් ආසයි බය නැතුව මේ මරණයට මුහුණ දෙන්න. ඒ නිසා අපටත් ඔය නිර්භය වූ පිළිසරණ දෙන්න කිව්වා. එතකොට මේ පුරුෂයා කියනවා පින්වතුනි මේ 700ක් පිරිසට මෙහෙන්න මට කතා කරන්න විදියක් නැහැ. ඒ නිසා මම ඔයගොල්ලන්ට යෝජනාවක් කරන්නම්. 100 කණ්ඩායම් හැදෙන්න. ඒ 100 බැගින් හැදෙන කණ්ඩායම් වල 100 දෙනාට මං තෙරුවන් සරණත් එක්ක සිල් සමාදන් කරවන්නම්. ඒ පුරුෂයා අර 700 දෙනාට සිල් සමාදන් කෙරෙව්වා. ඒ සිල් සමාදන් කරවනකොට දැන් මෙහෙමනේ දැන් නැව ගිලෙනවනේ ටික ටික. පළවෙනි පිරිස සිල් ගන්නේ සාමාන්‍යයෙන් මේ කකුල් මට්ටමට විතරක් වතුර ඇවිල්ලා තියෙනකොට පළවෙනි පිරිස සිල් ගත්තා. දෙවෙනි පිරිසට සිල් දෙනකොට ඒ අයගේ දනහිස් ගන්නට විතර වතුර පිරීලා. තුන්වෙනි පිරිස සිල් ගන්නකොට ඊටත් උඩ වතුර පිරීලා. ඕකේ කියනවා අවසාන පිරිසට සිල් දෙනකොට ඒ අය සිල් සමාදන් වුණේ මේ කටින් මුහුදු වතුර පෙවි පෙවි කියනවා. නමුත් ඒ ඔක්කොමලා සිල් ගත්තා. සියලු දෙනාට සිල් දුන්නාට පස්සේ මේ පුරුෂයා හඬ නගලා කියලා තියෙනවා. පින්වතුනි මං සංඝයා උදෙසා දීපු දාණය සියලු දෙනා සතුටින් අනුමෝදන් වෙන්න කියලා. ඒකත් අර 700 දෙනාම සාදුකාර පවත්වලා අනුමෝදන් වුණා. 700 දෙනාම ගිලුණා. මරණයටපත් වුණා. මරුණට පස්සේ මේකේ හරි ලස්සනයි. ඒ අය ගිහිලා උපන්නේ තව්තිසාවල. තව්තිසාවේ හැම දිනාට කල්යාණ මිත්‍රයා වෙච්චි කෙනා දේව පුත්‍රයා වෙලා උපදිනවා. ඔහුගේ දිව්‍ය විමානයේ තියෙන හරි මැද. ඔහුගේ විමානයේ වටේට පළවෙනියටම සිල්ගත්ත මේ 100 දෙනාගේ විමාන 100 හැදුනා. ඒ විමාන 100ට යටින් දෙවනියට සිල්ගත්ත කට්ටියගේ විමාන හැදුනා. ඒ 100ට යටින් තුන්වෙනියට සිල්ගත්ත අයගේ මේ විදිහට විමාන 715ට හැදුනේ. ඉතින් පස්සේ කාලෙක මේ 700ක් වූ දේව පුත්‍රයෝ සියලු දෙනා තමන්ගේ කල්යාණ මිත්‍ර දෙවියාවත් පිරිවරාගෙන ඇවිල්ලා අපගේ භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ කල්යාණ මිත්‍ර සම්පත්තියේ තියෙන වටිනාකම ගැන කතා කළා.
කල්යාණ මිත්‍රයෙක් ඉන්නවා නම් ඒ කල්යාණ මිත්‍රයා නිසා අනිත් අයට සිල්වත් වෙන්න අවකාශය ලැබෙනවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ වදාලා කැමති වෙන්න කියලා. කල්යාණ මිත්‍රයෝ ඉන්න කෙනා සීලවන්ත වෙනවා කියන එක ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. කල්යාණ මිත්‍රයන් නැති, කල්යාණ සහායකයෝ ඇති, කල්යාණ මිත්‍ර ඇසුරට නැඹුරු වෙච්ච කෙනා කැමති වෙන්න ඕන. යායන් කතා අபிසල්ලේකිකා, යම් මේ කතා තියෙනවාද කෙලෙස් තුනී වෙලා යන චේතෝ විවරණ සප්පයා, සමත විදර්ශනා භාවනාවට උපකාරී වෙන ඒකාන්ත නිබ්බිතාය විරාගාය නිරෝධාය උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තන්ති. ඒකාන්ත වශයෙන් අවබෝධයෙන් කලකිරීම පිණිස, විරාගයේ පිණිස, ඇල්ම නිරුද්ධ වීම පිණිස, සංසිඳීම පිණිස, විශේෂ අවබෝධයේ පිණිස, නිවන පිණිස පවතින කතා අහන්ට කැමති වෙන්න ඕනේ කිව්වා. අල්පේච්ඡ ජීවිතය ගැන කතාව. අල්පේච්ඡ කියලා කිව්වේ තමන්ගේ ගුණ ප්‍රකට නොකර වාසය කිරීම ගැන. තමන් තුළ තියෙන අභ්‍යන්තර ගුණ, තමන් ජීවිතේ උපදවගත්ත ගුණ ධර්ම ගැන ප්‍රකට නොකර වාසය කිරීමට කියනවා අල්පේච්ඡ කියලා. ආන්න ඒ අල්පේච්ඡ බව ගැන හැමතිස්සෙම කෙනෙකුට අහන්න ලැබෙන්න ඕන. ඒකට හේතුව පින්වතුනි, අල්පේච්ඡ ශ්‍රාවකයා තුළ තමයි ගුණදහම් දියුණු වෙන්නේ. තමන් ගැන කටකයිවාරුව ගහගෙන යන කෙනාට දියුණුවක් කරා යන්න බෑ මේ ශාසනය. අල්පේච්ඡ ගතිගුණ ඇති, බොහොම සුළු දෙයකිමුත් යැපෙන්න පුළුවන් හැකියාවක් ඇති. නිබඳු කෙනාට මේ ශාසනය තුළ දියුණුවක් තියෙනවා. හරි පුදුමයි බුද්ධ කාලයේ ඒ උත්තමයන්ගේ තිබුණ අල්පේච්ඡ ජීවිත. මහක කියලා තෙරුන් වහන්සේ නමක් හිටියා. ඔය මහක තෙරුන් ඒ කාලේ වැඩ වාසය කළා අම්බාටක කියලා වනයක් තිබුණා. ওই අම්බාටක වනේ චිත්ත ග්‍රහපති කරවලා දීපු ආරාමයේ තමයි වැඩ හිටියේ. එදා චිත්ත ග්‍රහපතිතුමා, චිත්ත ග්‍රහපති කියලා කියන්නේ පින්වතුනේ මේ ශාසනයේ අනාගාමී ශ්‍රාවකයෙක්නේ. චිත්ත ග්‍රහපතිතුමා භික්ෂු සංඝයාට තමන්ගේ නිවසේ දානෙට ආරාධනා කළා. දානේ වළඳලා ඉවර වෙලා දැන් දානේ සාමාන්‍යයෙන් වළඳන්නේ 11 මාර අතර කාලෙනේ. එතකොට දාන කටයුතු ඔක්කොම ඉවරුණා කියලා හිතමු අපි 12ට වගේ ඊරාවරට යන්න පෙර. දැන් මේ තෙරුන් වහන්සේලා දානේ කටයුතු ඉවර වෙලා ආයෙ වඩිනවා ආරාමෙට. ඒ ආරාමෙට වඩිනකොට දවල් 12 විතර මේ මද්දහනේ ගිනි රස්නේ. හොඳටම වැල්ල රත් වෙලා. ඊට පස්සේ උඩින් ඉර එළියෙන් ගිනි ගන්නවා. හරියට මේ පරිසරයේ රස්නේ නිසා සීතල පවණක්වත් නැහැ. ඉතින් ස්වාමීන් වහන්සේලාට හරි අමාරුයි. මේ මහතෙරුන් වහන්සේලා එහෙම හරි අපහසුයෙන් අඩිය තියතේ යනකොට මහක ස්වාමීන් වහන්සේ තමයි මේ සංඝ පිරිසේ බාලම කෙනා. මහක ස්වාමීන් වහන්සේ ටිකක් පය ඉක්මන් කරලා මහතෙරුන් වහන්සේ ළඟට ඇවිල්ලා මහතෙරුන් වහන්සේට කියනවා, ස්වාමීනි මේ වෙලාවේ පොළොව සීතල වෙලා, මේ වැල්ල සීතලලා ගිහිල්ලා අහසේ කළු වලාකුළු නැගිලා වැහි පොදත් යාන්තමට එක දෙක වැටෙනවා නම්, සීතල හුලං හමනවා නම් ස්වාමීනි හොඳ නැද්ද කියලා ඇහුවා. එතකොට අර මහතෙරුන් වහන්සේ කියනවා, අනේ මහක ආයමතුන් කොච්චර එකක්ද එහෙම තියෙනවනේ. එතකොට මහක ස්වාමීන් වහන්සේ එ르දියක් කළා. ඒ එ르දියෙන් මේ පොළොවේ වැල්ල සීතල වුණා. සීතල හුලං හමන්න පටන් ගත්තා. අහසේ එකපාර වැහි වලාකුළු මැවිලා වැහි පොද එක දෙක වැටෙන්න පටන් ගත්තා. දැන් සාසන හරි පහසුවෙන් වැඩම කළා. ස්වාමීන් වහන්සේලාට පිටිපස්සෙන් පසු ගමන් යන චිත්ත ග්‍රහපති මේ ඔක්කොම බලාගෙන. චිත්ත ග්‍රහපති දැනගත්තා මේ තෙරුන් වහන්සේ තමයි මේ එ르දිය කළේ. ස්වාමීන් වහන්සේලාට පිටිපස්සෙන් ගිහිල්ලා මහක ස්වාමීන් වහන්සේ කුටියට යනකම්ම චිත්ත ග්‍රහපති යනවා. කුටියට ගිහිල්ලා තෙරුන් වහන්සේ කුටියේ දොර අරින්න පාත්‍රය බිම තියෙනකොට තෙරුන් වහන්සේ දැක්කා චිත්ත ග්‍රහපති ඇවිල්ලා ඉන්නවා. ඇහුවා ග්‍රහපතිය මොකෝ? කිව්වා අනේ ස්වාමීනි මට තව එක එ르දියක් බලන්න ඕන ඔබ වහන්සේගෙන්. එතකොට කිව්වා එහෙනම් ග්‍රහපතිය ඔබේ ඔය මේ උතුරු සළුව, ඔබ උඩුකයට පරවගෙන ඉන්න සළුව ඔය බිම එලන්න කිව්වා.
එළලා අර වියලි තනකොළ අරගෙන ඇවිල්ලා ඔය සලුව මත තියන්න කිව්වා. එතකොට ගෘහපති එහෙම කළා. මේ මහක ස්වාමීන් වහන්සේ කුටිය ඇතුළට ගිහිල්ලා කුටියේ දොර වහගන්නවා. දොර සිදුරෙන් පින්වතුනේ සිහින් ගිනි ධාරාවක් ඇවිල්ලා අර සලුව මත තිබුණ තනකොළ ටික ඇවිලුණා. හැබැයි පිච්චුනේ තනකොළ විතරයි. සලුවට කිසිම හානියක් සිද්ධ වුණේ නැහැ. සලුව උඩ තිබ්බ තනකොළ ටික විතරක් පිච්චුණා. ඒ සලුවට මොකුත් උන්නේ නැහැ. ඒ චිත්ත ගෘහපතිතුමා ඒ 이르දී දැකලා හරි සතුටින් සලුව ගසලා දැන් තමන්ගේ සලුව පොරව ගන්නකොට ස්වාමීන් වහන්සේ එළියට වැඩියා. කියනවා අනේ ස්වාමීනි ආයුෂ්මත් අපගේ මහකයන් වහන්සේ මේ අම්බාටක වනයේ මේ වෙහෙරේම වැඩ ඉන්නසේක්වා. ඔබ වහන්සේට අපි නිරතුරු උපස්ථාන කරනවා කියලා. එතකොට මේ ගෘහපතියාට විශේෂ ප්‍රසාදයක් හටගත්තනේ. මහක ස්වාමීන් වහන්සේගේ තියෙන එරදි බලයත් ප්‍රකට වුණානේ. මහක ස්වාමීන් වහන්සේට තිබුණ නැද්ද මේ චිත්ත ගෘහපති දැන් මේ මගේ එරදී දැක්ක නිසා මට ලාභ සත්කාර ලැබේවි. මමත් හරියට ප්‍රසිද්ධ වුණා නොවේ කියලා. එතනම වාසය කරන්න. උන්වහන්සේලාගේ තියෙන අල්පේච්ඡ බව. එදාම මහක තෙරුන් වහන්සේ ඒ කුටිය අස්පස් කරලා එදා සවස් වෙන්න කලින් ඒ වෙහෙරෙන් නික්මුණා. යලි පින්වතුනි පිරිනුවම් පානාතාක් උන්වහන්සේ කවදාවත් ඒ අම්බාටක වනයේට වැඩම කළේ නැහැ. ඒ තමයි අල්පේච්ඡ ජීවිතේ. කෙනෙකුට අහන්න ලැබෙන්න ඕන නිරතුරු මේ ධර්ම මාර්ගය දියුණු කරනකොට අල්පේච්ඡව යන ගමනේ සුන්දරත්වය. ඒකට කියනවා අප්පිච්ච කතා. ඊළඟට අහන්න ලැබෙන්න ඕන සන්තුට්ටි කතා. කල්යාණ මිත්‍රයා ළඟ ඉන්නවා නම් කල්යාණ මිත්‍රයා අල්පේච්ඡ කතාව කරනවා. කල්යාණ මිත්‍රයා සන්තුට්ටි කතාව ලද දෙයින් සතුටු වීම මේ ලැබෙන චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස කියන මේ සිව්පසයෙන් සතුටු වෙලා පහසුවෙන් යැපෙන්න පුළුවන් බව ගැන ඔහුට අහන්න ලැබෙන්න ඕන. නැත්තම් පැවිදි වෙන භික්ෂුව කල්යාණ මිත්‍ර ආශ්‍රය නොලැබිලා මේ කතාවන් අහන්න ලැබුණ නැත්තම් භික්ෂුව සමහර විට පිණ්ඩපාතේ හොයාගෙන යනවා. ප්‍රනීත විදිහට කන්ට හොයනවා. එක්ක තමන් පොරවන වස්ත්‍රය ගැන සැලකිලිමත් වෙලා හොඳ සිවුරු හොයන්න පටන් ගන්නවා. භික්ෂුව නොමග යනවා. ඒ නිසා ඔහුට නිතර අහන්න ලැබෙන්න ඕන එකක් සන්තුට්ටි කතාව. කල්යාණ මිත්‍රයෝ ඉන්නවා නම් ඔවුන්ට සන්තුට්ටි කතාව අසන්න ලැබේ. පවිවේක කතා. හුදෙකලාව බණ භාවනා කරන එකේ වටිනාකම ගැනත් අහන්න ලැබෙන්න ඕන. කල්යාණ මිත්‍රයා ඉන්න කෙනාට කැමති වෙන්න කිව්වා පවිවේක කතාව අහන්න ලැබීම. අසංසග්ග කතා පිරිස් එක්ක එකට එකතු වෙලා වාසය කරනකොට බොහෝ පිරිස් සහිත වීම නිසා ධර්ම මාර්ගය දියුණු කරගන්න බැරුව යනවා. හිතත් විසිරෙනවා. හැබැයි පිරිස් වලින් වෙන් වෙලා හුදෙකලාව වාසය කරනකොට ඒ කෙනාට ඒක හරි සැපයි. ඊළඟට විරියාරම්භ කතා. වීරිය ආරම්භ කිරීමේ වීරිය පවත්වගෙන වාසය කිරීමේ ඇති වටිනාකම ගැන නිතර අහන්න ලැබෙන්න ඕන. සාමාන්‍ය සමාජයේ පින්වතුනේ කල්යාණ මිත්‍ර ආශ්‍රය ඊටම දුර්ලභයි. කල්යාණ මිත්‍ර ආශ්‍රය නොලැබෙන තරම්. සාමාන්‍ය සමාජය තුල අපිට අහන්න ලැබෙන්නේ මෙව නෙවෙයි. මේ කතාවලට මෙතන තියෙනවා කතා 10ක්. මේකට කියන්නේ දස කතා කියලා. දස කතාව මොනවද? අපේ අල්පේච්ඡ කතා, සන්තුට්ටි කතා, පවිවේක කතා, අසංසග්ග කතා, විරියාරම්භ කතා. ඊළඟට සීල කතා, සමාධි කතා, ප්‍රඥා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා කියන මේ කතා. මේ කතා නෙවෙයි සාමාන්‍ය ලෝකයේ අපිට නිතර අහන්න ලැබෙන්නේ දෙතිස් කතා. වැඩිපුර තියෙන්නේ ස්ත්‍රීන් ගැන කතා, පුරුෂයෝ ගැන කතා, රජවරු ගැන කතා, ගම්දනව් ගැන කතා. මේ නොයේ කතාවල් තමයි අපට අහන්න ලැබෙන්නේ. ඒ කතා වලින් කවදාවත් අපේ හිතට සංසිඳීමක් හටගන්නේ නැහැ. ඔබ බලන්න ඔන්න රටේ ලෝකේ තොරතුරු ඔබ දැනගන්නවා ප්‍රවෘත්ති බලලා. ප්‍රවෘත්ති බලලා රටේ ලෝකේ තොරතුරු දැනගෙන ඒවා දැනගත්තාට පස්සේ ඔබේ හිතට පහසුවක්ද තියෙන්නේ මහ වෙහසක්ද? වෙහසක්. ඕන්නේ තියෙව ඔක්කොම දැනගෙන වෙහෙසටපත් වෙනවා.
ඒක ගිහි කෙනාට කෙසේ වෙතත් භික්ෂුවට නම් මහා කරදරයක්. භික්ෂුවට ඒක ධර්මයක් මෙනෙහි කරගන්නට බාධාවක්. භික්ෂුවට අහන්න ලැබෙන්න ඕන දේ තමයි මේ දස කතාව. භික්ෂුව එසේ දස කතාව අහනකොට ඔහුගේ හිත අවබෝධයේ පිණිස මෝරණ එකක් බවට පත් වෙනවා. අවබෝධයේ පිණිස මෝරන්ට උදව් වෙන ඒ දස කතාව සුවසේ ලබන්ට පහසුවෙන් ලබන්ට නිතර නිතර ලබන්ට කැමති වෙන්න කිව්වා. කල්යාණ මිත්‍රයෝ ඉන්නවා නම්. එතකොට මෙතන ප්‍රධානම දේ කවුද? කල්යාණ මිත්‍රයා. කල්යාණ මිත්තස්සේතම් මේ ගිය බික්කුණෝ පාටිකංකං. මේ ගිය කල්යාණ මිත්‍රයෝ ඉන්න භික්ෂුව කැමති වෙන්න ඕන. ආරද්ධ විරියෝ භවිස්සති. මං වීරිය පටන්ගෙන වාසය කරනවා. අකුසලානං ධම්මානං පහනාය කුසලානං ධම්මානං උපසම්පදාය. අකුසල් දුරු කිරීම පිණිසත් කුසල් ඉපදවීම පිණිසත් මං වීරිය පටන් ගන්නවා. දැඩි පරාක්‍රමයකින් යුක්තව අත් නොහරින වීරියකින් මං යුක්ත වෙනවා කියලා. එයා කැමති වෙන්න ඕනි කිව්ව කල්යාණ මිත්‍රයෝ ඉන්නවා නම්. එක භික්ෂුවක් වනයේ වැඩ ඉන්නකොට ඒ භික්ෂුවව ව්‍යාග්‍රහෙක් ගොදුරු කරගත්තා. ව්‍යාග්‍රයා ගොදුරු කරගත්ත මේ භික්ෂුවව අනිත් ස්වාමීන් වහන්සේලා ව්‍යාග්‍රයාව බය කරලා බේරන්න උත්සාහ කළා. බේරගන්න බැරුව ගියා. දැන් මේ අනිත් ස්වාමීන් වහන්සේලා බලාගෙන ඉද්දි මේ ව්‍යාග්‍රයා මේ ස්වාමීන් වහන්සේව අර වනයේ ඇතුළට ඇදගෙන ගියා. ඇදගෙන ගිහිල්ලා ස්වාමීන් වහන්සේලාට ලං වෙන්න බැරි තැනක ගල්තලාවක් උඩ මේ ඇදගෙන ගියපු ගොදුර එහෙම නැත්නම් අර ස්වාමීන් වහන්සේව දැන් මේ ව්‍යාග්‍රයා කණ්ඩායලා හැත්ති. ස්වාමීන් වහන්සේලාට දැන් බේර ගන්න විදිහක් නැහැ. අර ස්වාමීන් වහන්සේගේ ශරීරෙත් හොඳටම අඩපණයි. එතකොට මේ ස්වාමීන් වහන්සේලා අර ස්වාමීන් වහන්සේට ඇහෙන්න හඬ නගලා කිව්වා. ආයෂ්මතුනි දැන් වෙන කිසිම පිහිටක් නැහැ. ධර්මයේ මෙනෙහි කරන්න ඔබ ධර්මයේ හැසිරීම පිණිස පටන් ගත්ත වීරිය ආයෂ්මතුනි ඔබ අතහරින්න නම් එපා. බුදුරජාණන් වහන්සේ වදාළේ මේ සංසාරේ භයානකයි කියලා. සංසාරේ ආපු නිසා නේද ආයෂ්මතුනි ව්‍යාග්‍රේකුගේ කටේ මැරෙන්න සිද්ධ වුණේ. ආයෂ්මතුනි යලි සසරේ යන්න උනොත් එහෙම මීට වඩා බිහිසුණු වෙයි. ඒ නිසා වීරිය වඩලා නිදහස් වෙන්න කියලා මේ ස්වාමීන් වහන්සේලා කෑ ගහලා කිව්වා. එතකොට කල්යාණ මිත්‍රයෝ වට වෙලා හිටපු හින්දානේ පින්වතුනි ඕක අහන්න ලැබුණේ. නැත්තම් අපිට මතකයි මීට කාලයකට පෙර දුම්රියක අර මේ පඩිපෙළ කඩාගෙන ගිහිල්ලා එක් තරුණෙක් මේ දුම්රිය ඇතුළට වැටිලා ඔහුගේ ඉනගාවින් කැපුණා. එතකොට මේ ඉනගාවින් වෙන් වෙලා ඔහුගේ ජීවිතේ බේරගන්න විදිහක් නැහැ. මොකද මේ බේරගන්න බැරි විදිහට ශරීරයට හානි වෙලා තිබුණා. නමුත් ඔහු ඒ අනතුරටපත් වෙලත් විනාඩි 45කට වඩා ජීවත් වුණා මැරෙන්නේ නැතුව. අපිට පුංචි වීඩියෝවක් දකින්න ලැබුණා එකේ. වට වෙච්ච අය එයාට කියන්නේ ඒ තරුණයාට කියන්නේ ඔහු මේ ඉනෙන් යට ශරීරය සම්පූර්ණයෙන්ම වෙන් වෙලා ඔහු බොහොම බිහිතියටපත් වෙලා ඉන්නවා. වට වෙච්ච අය ඔහු වෙනුවෙන් කිව්වේ බය වෙන්න එපා අපි ඉන්නවා බේරගන්න. මේ වගේ හරි નિසරු වචන. ඇත්තට මේ බඳු වචනය ඔවුන්ට පිට උනේ ඔවුනුත් යම් වටිනා ධර්මයක් අහලා නැති නිසා. මට මෙතන ඔබට කියා දෙන්න ඕන කල්යාණ මිත්‍රයාගේ ආශ්‍රයේ තියෙන වටිනාකම. ඒ තරුණයාට එදා හිටියානම් ළඟ සමීපෙට වෙන්න ධර්මයේ දන්න ස්වාමීන් වහන්සේලා පිරිසක්. ඒ ස්වාමීන් වහන්සේලා කියලා දෙවි මේක සංසාරේ හැටි. ඒ නිසා මේ වෙලාවේ හිත කලබල කරගන්න එපා. හිතේ හොඳ ධර්ම මානසිකාරයක් ඇති කරගන්න මෙහෙම හිතන්න කියලා. එහෙම කියලා දෙන්න කෙනෙක් හිටියේ නැහැ. හොඳටම කියලා දෙන්න කාල වේලාව තියෙද්දිත් කල්යාණ මිත්‍රයෝ ළඟ නොහිටි නිසා ඔහුට ධර්මයක හිත තියාගන්න බැරුවයි ඔහු මිය යන්නේ නැත්තේ. නමුත් අර ස්වාමීන් වහන්සේ අර තමන්ගේ කල්යාණ මිත්‍ර සහෝදර ස්වාමීන් වහන්සේලාගේ වචන හිතට ගත්තා. උන්වහන්සේ ව්‍යාග්‍රයා අනුභව කරමින් ඉද්දීම
ඒක හිතා ගන්න බෑ කොහොමද කළේ කියලා. ව්‍යාග්‍රය අනුභව කරමින් ඉද්දීම උන්වහන්සේ ධර්මය මෙනෙහි කළා. ආශ්චර්යයි පින්වතුනි. ඒ ව්‍යාග්‍රහයා ඒ තෙරුන් වහන්සේගේ හදවත කඩලා අනුභව කරන්න පෙර ජීවිතය තොර කරන්න පෙර උන්වහන්සේ සියලු කෙලෙස් නැසලා රහතන් වහන්සේ නමක් බවට පත් වෙලා හිටියේ. යලි කවදාවත් සංසාරේ ඒ දුක නොලබන කෙනෙක් විදිහට උතුම් රහතන් වහන්සේ නමක් විදිහට පිරිනුවම් පෑවා. කල්යාණ මිත්‍රෝ ඉන්න කෙනා කැමති වෙන්න කිව්වා. වීරිය ආරම්භ කොට සිටිනවා කියන කාරණේ. හේතුව කල්යාණ මිත්‍රයා වීරිය පිරිහෙන්න නෙවෙයි උදව් කරන්නේ. වීරිය වඩන්න. කල්යාණ මිත්තස්සේතම් මේ ගිය බික්කුණෝ පාටිකංකං. මේ ගියේ කල්යාණ මිත්‍රයෝ ඉන්න කෙනා කැමති වෙන්න ඕන. යම් පඤ්ඤා භවිස්සති මම ප්‍රඥාවන්තයෙක් වෙනවා. උදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා. මනාකොට දුක්ෂය වීම පිණිස හේතු වෙන ඒ ජීවිතේ හට ගැනීමත් නැසීමත් දකින ප්‍රඥාවෙන් මං යුක්ත වෙනවා කියන කාරණාව භික්ෂුව කැමති වෙන්න ඕන කිව්වා. කල්යාණ මිත්‍රයෝ ඉන්නවනම් කල්යාණ මිත්‍රයෝ ඉන්න කෙනා තමයි ප්‍රඥාවන්තයෙක් බවට පත් වෙන්නේ. එතකොට අපේ ජීවිතේ වැදගත්ම දේ මොකද්ද? කල්යාණ මිත්‍රයා. කල්යාණ මිත්‍ර ඇසුරක තියෙන ආනුභාවය වර්තමානයේ ඔබට හොඳට තේරුම් ගන්න පුළුවන්. බලන්න පින්වතුනි ජීවිත කියන ඒවා හරි අවිනිශ්චිතයි. ජීවිතවල අපි පතාගෙන ඉන්න විදිහට නෙමෙයි සිද්ධ වෙන්නේ. බුද්ධ භාෂිතයේ තියෙනවා යේනහි මඤ්ඤන්ති යම් යම් විදිහකට හිතාගෙන ඉන්නේ. තතෝතං හෝති අඤ්ඤතා හිතාගෙන ඉන්න විදිහට නෙවෙයි මේක වෙන්නේ. ඒතා දිසෝ විනා භවෝ මේ ජීවිතය තුළ තියෙන්නේ වෙනස් වීම කියන ස්වභාවයයි. පස්ස ලෝකස්ස පරියායන් මේ ලෝකයේ තියෙන ස්වභාවය හොඳට නුවණින් දකින්න කියලා. ඒ නිසා අපි ජීවිතේ කවදාවත් නොපැතූ නොසිතූ විදිහට අපි හැමදිනාට මේ කාල සීමාවල নানা උපද්‍රවවලට පොදුවේ මුහුණ දෙන්න සිද්ධ වුණා. දැන් බලන්න පාස්කු ප්‍රහාරයක් ආවා අපට පොදුවේ මුහුණ දෙන්න වෙච්ච එක. ඊට පස්සේ දැන් මේ කොරෝනා ප්‍රශ්නය ඇවිල්ලා තාම ඒකේ හරි සංසිඳීමක් නැහැ. අපට පොදුවේ මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන ඒවා. අපි දන්නවාද තව ඉස්සරහට මොන ව්‍යසන වලට අපට මුහුණ දෙන්න තියෙයිද කියලා. මේ පොදුවේ මෙසේ මුහුණ දෙන්න මේ ප්‍රශ්නේ එනකොට අපට උපකාර වුන්නේ නැද්ද? දැන් මේ ශ්‍රද්ධා රූපවාහිනිය පටන් ගන්න නොතිබ්බා නම් මේ ලංකාවේ තියෙන අනිත් මාධ්‍ය වලින් මේ කල්යාණ මිත්‍ර ඇසුර ඔබට ලැබෙයිද? ලැබෙන්නේ නැහැ. ඔබට මේ අපේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීම ආශිර්වාදයේ යටතේ ශ්‍රද්ධා රූපවාහිනිය ඊළඟට ලක්විරු ගුවන් විදුලිය ආරම්භ කරලා තිබ්බ නිසා ස්වාමීන් වහන්සේලා අඛණ්ඩව ස්වාමීන් වහන්සේලා මේ ලොකු වෙහෙසක් අරගෙන දහම් කතා කරමින් පිරිත් සජ්ජායනා කරමින් ඔබේ ජීවිතවලට සුවපත් වෙන ධර්මයේ ලබා දෙන්න මහන්සි වෙනවා. එතකොට ඒ කල්යාණ මිත්‍ර ඇසුර එකම එක කල්යාණ මිත්‍රයන් වහන්සේ නමකගේ ආශ්‍රය ලැබීම නිසා ස්වාමීන් වහන්සේලාට ධර්ම දානය දීලා පින් කරගන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඔබටත් ඒ ධර්මයේ අසමින් එතකොට නිතර දස කතාව ලබන්න ලැබෙනවා. සීලයේ තියෙන වටිනාකම ගැන අහන්න ලැබෙනවා. ඊළඟට මේ නිතරම කුසල් වඩන්ටත් අකුසල් දුරු කරන්නත් වීරිය පවත්වන එකේ වටිනාකම ගැන අහන්න ලැබෙනවා. ඊළඟට ජීවිතේට ප්‍රඥාව ඇති කරන දේ නෙවෙයිද මේ දවස පුරාම ශ්‍රද්ධා රූපවාහිනියෙන් ඔබට අහන්න ලැබෙන්නේ. ජීවිතේට ප්‍රඥාව ඇති කරන දෙයයි. එක අවස්ථාවක භාග්‍යතුන් වහන්සේගෙන් කෙනෙක් අහනවා ස්වාමීනි මේ ප්‍රඥාව කියන එක කොහොමද ලැබෙන්නේ? කතං සුලබතේ පඤ්ඤා. ස්වාමීනි ප්‍රඥාව කොහොමද ලබන්නේ? භාග්‍යතුන් වහන්සේ වදාලා ප්‍රඥාව ලබන්න නම් මෙන්න මේ විදිහට තමයි කරන්න තියෙන්නේ. සද්ධානෝ අරහතං ධම්මං නිබ්බානපත්තිය. සුසුසා ලබතේ පඤ්ඤං අපමත්තෝ විචක්කනෝ. අමා නිවන කරා ගෙන යන උතුම් ධර්මය රහතන් වහන්සේලා විසින් දේශනා කරනවා. ඒ රහතුන්ගේ දහමට කන් යොමාගෙන ආසාවෙන් අහන්න ඕන කිව්වා.
ඒ අහන දහම්පදේ අර්ථ හොඳට නුවණින් මෙනෙහි කරන්නත් ඕනේ කිව්වා. එහෙම ධර්මය අහනකොට ඔහුට සුසුසා ලබති මේ ඒ විදිහට ආසාවෙන් දහම අහනකොට ඒ ධර්මය මෙනෙහි කරනකොට ඔහුට ලබති ප්‍රඥාව ලැබෙයි කියලායි භාග්‍යතුන් වහන්සේ වදාළේ. එහෙනම් ප්‍රඥාව ලැබෙන දෙයත් ඔබට අහන්න ලැබෙනවා. ඒ නිසා ඔබ ඒ අයුරුනුත් තේරුම් ගන්නට කල්යාණ මිත්‍රයාගේ ආශ්‍රය නිසාමයි ජීවිතේ සැප උපදින්නේ. ඒ නිසා පින්වතුනි අද මේ ධම්මෝසද සද්ධර්ම දේශනා මාලාවේ අවසාන වැඩසටහන. ධම්මෝසද කියලා කිව්වේ ඇයි? භාග්‍යතුන් වහන්සේ වදාළා යේකේචී ඕසදා ලෝකේ. මේ ලෝකේ ගොඩාක් ඖෂධ තියෙනවා. ගොඩක් ඖෂධ දකින්න ලැබෙනවා. විජ්ජන්ති විවිධා බහු. නොයෙක් ඖෂධ දකින්න ලැබෙනවා. මේ ලෝකේ නොයෙක් ලෙඩ රෝග වලට නොයෙක් ඖෂධ දකින්න ලැබෙද්දී ධම්මෝසදං සමං නත්ති. ධර්මේ නම් වූ ඖෂධයට සමාන වෙන කිසිදු ඖෂධයක් නොපෙනේ. ඒතම් පිවත බික්කවෝ. මහණෙනි මේ සියලු රෝග නසන දහම් ඔසුව පානය කරව් කියලා මේ වදාලේ කවුද? සියල්ල දන්නා සියල්ල දක්නා බුදුරජාණන් වහන්සේ. අපි බුදුරජාණන් වහන්සේට කියනවා බුදුරජාණන් වහන්සේ ගැන අපි දන්නවා භාග්‍යතුන් වහන්සේ සියල්ල දන්නාසේක සියල්ල දක්නාසේක කියලා. සියල්ල දන්නා සියල්ල දක්නා බුදුරජාණන් වහන්සේ පින්වතුනි අපිට මෙහෙම දේශනා කළේ නෑනේ. උන්වහන්සේ සියල්ල දන්නවා. උන්වහන්සේට කියන්න තිබුණා ඕනනම් ඇස් ලෙඩ වලට හොඳම බෙහෙත මේක. කන් ලෙඩ වලට හොඳම බෙහෙත මේක. අපස්මාරයට හොඳම බෙහෙත මේක. අංශභාගයට මේක හොඳයි. පිළිකා වලට මේක හොඳයි කියලා භාග්‍යතුන් වහන්සේට සියල්ල දන්නා නිසා මේ ලෙඩ වලට බෙහෙත් කියන්න පුළුවන්කම තිබ්බාද නැද්ද? තිබුණා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා අවබෝධ කළත් බොහෝ දේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද්දේ ඊටාම ටිකයි. හරියට ඒක ඇටේරියා වනාන්තරයක කොළ වගේ කොටසක් අවබෝධ කරලා ඇටේරියා මිටක ප්‍රමාණය කියනවා වගේ කිව්වා. ඇයි බුදුරජාණන් වහන්සේ අපිට පොඩි කොටසක් දේශනා කළේ? ඒ දේශනා කරපු ටික තමයි අපිට ජීවිතය අවබෝධ කරන්නට සැනසීම පිණිස උපකාර වන දේ. බුදුරජාණන් වහන්සේ ඒ නිසායි අපට වදාළේ එක එක හැම ලෙඩකටම බෙහෙත් එක කිය ඉන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ අපට වදාලා සියලු ලෙඩවල් නසන බෙහෙත. ඒ සියලු ලෙඩ නසන බෙහෙත තමයි ධර්මය. කල්යාණ මිත්‍ර ඇසුරේ ඔබට මේ ධර්මය ලැබෙනවා. ඒ නිසා සුපින්නතුල්ලාට අපි ආශිර්වාද කරනවා. ජීවිතේ ධර්මයේ තුල මෝරන්ට උපකාර කරන ජීවිතේට සියලු සම්පatti උදා කරවන ජීවිතයේ සියලු රෝග නසලා සුවය ඇති කරවන මේ දහම් ඔසුව ජීවිතයට ලබා දෙන ලං කරවන කල්යාණ මිත්‍රයෝ නිරතුරු ඇසුරු කරන්ට පින්වතුන්ලාට භාග්‍ය ලැබෙත්වා. රැස් කර ගන්නට යෙදුණු සියලු පුණ්‍ය ධර්මයෝ පළමු කොට දෙවියෝ අනුමෝදන් වෙත්වා. සක්දිමුතු ප්‍රධාන සතරවරන් දෙවිවරු සෙන්පති දෙවිවරු අපගේ ඉෂ්ඨකාමී දෙවිවරු මේ පින් අනුමෝදන්ව දෙවියෝ දිව්‍යසේ සුරින් වැඩේවා. දෙවියන්ගේ රැකවරණ අපට සලසා දෙත්වා. දෙවියෝද මේ දුක් සහිත සංසාර ගමනින් අත්මිදෙත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන්ව නිදුක් නිරෝග සුවය සැලසේවා. දීර්ඝායුෂ සම්පatti සැලසේවා. මේ ගෞතම බුද්ධ ශාසනය තුලම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ වෙත්වා. සාදු සාදු සාදු. මහමෙවුනා වාසී රටලෝක වාසී පින්වත් ස්වාමීන් වහන්සේලා හැම දිනාටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂාවෙන් සිට පින්වතුන් හැම දිනාටත් මේ සියලු පින් අනුමෝදන් වේවා. ඒ උතුමන්ටත් ගෞතම ශාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙත්වා. සාදු සාදු සාදු. අද දේශනාවේ දායකත්වයේ දරන්නේ මුන්දලුමේ පදිංචි පින්වත් අමරාංගනී දසනායක මහත්මිය ඇතුළු පින්වතුන් බලාපොරොත්තු වෙන්නේ මූලිකව මීට වසර 22කට පෙර මිය ගිය මුදලක් කුලියේ ඖෂධ හාමි දසනායක පියාණන්ට පින් අනුමෝදන් කිරීම. ඉතින් ඒ පියාණන් ඇතුළු
නමින් මියගේ ඥාතීන් සියලු දෙනාට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිතේ සුඛී සුවපත් භාවයට පත්වෙත්වා වහවහා සසර දුකින් අත්මිදෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් සාදුකාර පවත්වල පින් අනුමෝදන් කරන්න. අද දායකත්වයේ දරන පින්වත් අමරාංගනී දසනායක මහත්මියට සහ ඇයගේ දරුමුණුපුරන් සෑම සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේ මේ පින්වතුන්ගේ ප්‍රාර්ථනාව ලෙස කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ලක්වාසී ලෝකවාසී හැම දෙනාට මේ පිනේ ආශිර්වාද සැලසේවා. ත්‍රිවිධ හමුදාවේ පොලිසිය සහ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනාට මේ වර්තමානයේ පවතින වසංගත තත්ත්වය මර්ධනය කරන්නට බොහෝ කැපකිරීම කරන ඒ හැම දෙනාට මේ පිනේ ආශිර්වාද සැලසේවා. ඒ සියලු දෙනාට ඒ වගේම දායකත්වයන් එකතු කරන අමරාංගනී දසනායක මහත්මියගේ පවුලේ සෑම සියලු දෙනාට පින් අනුමෝදන්ව සියලු දෙනාට නිදුක් නිරෝග සුවය දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. මේ ගෞතම බුදු ශාසනය තුල සුවසේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට ඒ හැම දෙනාටත් වාසනාව ලැබෙත්වා. ඒ වගේම විශේෂයෙන් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සමාජිකාවන්ට මේ සියලු පින් අනුමෝදන් වේවා. ඒ වගේම ඔබට මේ උතුම් ධර්මය නිරන්තරයෙන් ඇසීම පිණිස මේ දේශනාවන් පටිගත කිරීමේ ආදී කටයුතු කරන්න බොහෝ වෙහෙසී කටයුතු කරන ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනාට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. සුපින්වතුන් හැම දෙනාට පින් අනුමෝදන් වෙත්වා. ඔබට නිදුක් නිරෝග සුවය දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. සුවසේ ධර්මයේ හැසිරෙන්න ලැබේවා. ජීවිතයට යහපත සලසන කල්යාණ මිත්‍ර ආශ්‍රය ඔබේ ජීවිතින් කිසි කලෙකත් බැහැර නොවෙත්වා. මේ උතුම් දහම් ඔසුව තමන්ගේ ජීවිතයට ගලපාගෙන ඔබ හැම දිනාට සුවපත් ජීවිත ඇති කරගන්නට වාසනාව ලැබෙත්වා. හැම දිනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.